හරිද? එතකොට පුතේ මෙතන තව විශේෂ දෙයක් වෙනවා. මෙතන තිබින්නේ මෙන්න මේ කොටසේ පුතේ මෙන්න මෙතෙන් යනකොට අයිස් සම්පූර්ණයෙන්ම ඉවරයි පුතේ. අයිස් නැහැ. හොඳ. මෙන්න මේ ටිකේ තියෙන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට කාලය තුල තියෙන්නේ ජලය, ද්‍රව. හරිද? මෙතනින් එහාට මේකෙදි පුතේ වාෂ්ප වෙන්න පටන් ගන්න තියෙනවා. තේරුණාද? වාෂ්ප වෙනවා. මෙතනින් එහා ගියම දැන් ඔයාලා දන්න 100 කියලා. මෙතනින් එහා ගිය ගමන් වාෂ්ප වෙන්න ගන්නවා. එතකොට මෙන්න මේ කාලය තුල තමයි ජලය තියෙන්නේ. හරිද? මෙන්න මේ කාලය තුල තමයි අයිස් තියෙන්නේ. මේ කාලය තුල ජලය, මේ කාලය තුල අයිස්, මේ කාලය තුල ජලය. තේරුණාද? එතකොට මොකක්ද මේ වෙලා තියෙන්නේ? දැන් මෙන්න මෙතන මේ ටිකේදී මොකද වෙලා තියෙන්නේ? මෙන්න මේ ටික ගත්තොත් සහ මේ ටිකේදී මට කියන්න බලන්න මෙන්න මේ ටිකේ මොකද වෙලා ඇත්තේ? කියන්න මොන නැත්නම් මේක තේරෙන්නේ කන්නේ. දැන් මෙතන තියෙන්නේ ඝන පුතේ, මෙතන තියෙන්නේ ද්‍රවනේ. හරිද? එහෙනම් මේ ටිකේදී මොකද වෙලා තියෙන්නේ? ඔය උත්තර දුන්නද මම හිතන්නේ තේරෙන්නේ නැහැ කියලා. කවුද කියනවා වෙනසක් වෙලා නැහැ කියලා. වෙනසක් වෙලා තියෙනවා පුතේ. අපි බලන් හිටියොත් මොකද්ද වෙනව ඇත්තේ වෙනස? උෂ්ණත්ව වෙනසක් වෙලා නැහැ ඒක හරි. තාම මොකද්ද වෙන වෙනස? මොකක්ද චමෝදි වෙන වෙනස? උෂ්ණත්ව වෙනසක් නම් වෙලා නැහැ. ඝනයි ද්‍රවයි දෙකම තියෙනවා. ඔව් අන්න හරි පුතේ. ඒතකොට මෙතන වෙන දෙයක් එක දෙයක් තමයි පුතේ ඝනයක් ද්‍රවයක් බවට පත් වෙනවා. දැන් මෙතන ඝනක් තියෙනවා ද්‍රවක් තියෙනවා. සමහර කොටස ඝන තියෙන පුළුවන් සමහර කොටසක ද්‍රව තියෙනවා. හැබැයි මෙතෙන් එනකොට මේ ඔක්කොම අර ඝන පිවිච්ච ටික ද්‍රව බවට පත් වෙනවා. හරිද? ඊළඟට මෙතනින් එහා මොකද වෙන්නේ පුතේ? අර ද්‍රවය නිතරම වාෂ්ප වීම තමයි සිද්ධ වෙන්නේ. තේරුණා? මේක දැන් සම්පූර්ණයෙන් වාෂ්ප වුණා තව ඉස්සරහට වුණා යන්න පුළුවන් මෙහි. නමුත් අපි එතනින් එහා ගැන කතා කරන්නේ නැහැ. හරිද? මෙතන ඉඳලා වාෂ්ප වෙනවා. හරිද? දැන් අර සපයපු තාපයට මොකද වෙලා තින්නේ? මෙන්න මේ ටිකේදී උෂ්ණත්වමානයේ පාඨාංකය ඉහළ යවන්නේ නැහැ. තේරුණාද? මෙතෙන්දි උෂ්ණත්වමාන පාඨාංකය ඉහළ යන්නේ නැහැ. ඉහළ යන්නේ නැති හේතුව තමයි පුතේ මෙන්න මේකේ දැන් ඝනවල අංශු තියෙන්නේ මෙහෙම ළඟින් ළඟින්නේ. දැන් අයිස් වල තියෙන්නේ මෙහෙම ළඟ ළඟ. නේද? ඊට පස්සේ ද්‍රව වෙනකොට මොකද වෙන්නේ? මේක ටිකක් දුරට යනවා අංශු. මෙන්න මේ අංශු සැකස්ම වෙනස් කරන්න තමයි මේකෙදි මොකක්ද? අංශු සැකස් වෙනස් කරලා මේ තාපය ගිහින් තියෙන්නේ. ඒක නිසා මොකද වෙන්නේ? උෂ්ණත්වමානයේ පාඨාංකය ඉහළ යන්නේ නැහැ. තේරුණාද? දැන් ඒ හින්දා උෂ්ණත්වමානයේ පාඨාංකය ඉහළ යන්න තියෙන මේ සපයපු තාපයට මොකද වුනේ කියලා අපි දන්නේ නැහැ. හරිද? ඒ නිසා මේකට නමක් දෙනවා. මේ තාපයට මොකද්ද? ගුප්ත තාපය කියලා. හරිද? ගුප්ත තාපය. ඔය සමහර කට්ටිය ඉන්නේ හරි ගුප්තයි කියලා කියනවනේ. කරන්නේ මොනවද වෙන්නේ මොනවද කියලා හරි දන්නේ නැහෙනේ. ඒ වගේ දැන් මෙතනත් පුතේ මේ අයිස් වලට දීපු තාපය දැන් ඒක යම් ප්‍රමාණයක් උෂ්ණත්වය වැඩි වෙලා බිඳුවට ආවට පස්සේදී එතනින් එහාට උෂ්ණත්වය වැඩි වීමක් වෙන්නේ නැහැ. එතකොට මේ කාලය තුලදී මොකද වෙන්නේ? අර ඝන අයිස් ඔක්කොම ද්‍රව බවට පත් වෙනවා. ඒ ද්‍රව බවට පත් වුණායින් පස්සේ ඉඳලා තමයි ආයේ උෂ්ණත්වය ඉහළ යන පටන් ගන්න. තේරුණාද? උෂ්ණත්වය ඉහළ යන පටන් ගන්න අර ද්‍රව බවට පත් වුණාට පස්සේ. එතකොට මේ අවස්ථාවේදී සපයපු තාපය ටික අපි කියනවා අර ඝනයේ අංශු සැකැස්ම වෙනස් කරන්න තමයි මේකේ පාවිච්චි කරලා තියෙන්නේ. ඒකේ උෂ්ණත්වමානයේ පාඨාංකය ඉහළ නොගියපු නිසා කියනවා මොකක්ද මේක ගුප්ත තාපයක් කියලා.
ඒ කියන්නේ උෂ්ණත්වය වෙනස් වීමකින් තොරව උරා ගනිපු තාපයට අපි කියනවා මොකක්ද? গুপ্ත තාපයක් කියලා. දැන් මේක සිද්ධ වෙන්නේ හැම විටකම අවස්ථා විපර්යාසයක් සිදු වෙනකොට විතරයි පුතේ. තේරුණාද? গুপ্ත තාපයක් ඇති වෙන්නේ අවස්ථා විපර්යාසයක් වෙනකොට. එතකොටනේ අංශු සැකස්ම වෙනස් වෙන්නේ. නේ අවස්ථා විපර්යාසයක් වෙනකොට තමයි මේ গুপ্ත තාපයක් ඇති වෙන්නේ. ඒතර දැන් මෙතන වෙන්නේ මොකද්ද? මෙතෙන්දි වෙන්නේ මොකද්ද? මෙතන සිද්ධ වෙන අවස්ථා විපර්යාසය මොකද්ද? අනේ කවුරුවක් කතා කරන්නේ නැහැ. නම කියන්නේ මොකක්ද චමෝදි? ධනයක් ද්‍රවයක් වෙන එක. ඔව්. ධනයක් ද්‍රවයක් බවට පත් වෙනකොට අපි මොකද්ද කියන්නේ කිත්මි? අර ඉස්සර ඊතල ගහලිය උපේ අපි මොකද්ද කියන්නේ? කිත්මි දැහෙන්නේ නැද්ද? විලයන. ඔව් විලයනය කියලා. එහෙනම් පුතේ මේ ඝනයක් ද්‍රවයක් බවට පත් වෙනකොට සිදුවෙච්ච උෂ්ණත්වයේ ඒ වෙනසක් නැතුව නැත්නම් උෂ්ණත්වයේ වෙනස් වෙන්නේ නැතුව තාපය කැංගිලා වගේ යනවනේ. අන්න ඒකට කියනතර මෙතන විලයනයේ සිද්ධ වෙන්නේ. විලයනයේ গুপ্ত තාපය කියලා. එතකොට ඝනයක් ද්‍රවයක් බවට පත් වෙනකොට උෂ්ණත්ව වෙනස් වීමකින් තොරව ඒ සපයපු තාපයට අපි කියන්නේ විලයනයේ গুপ্ত තාපය කියලා. පැහැදිලිද? එහෙනම් මෙතෙන්ට කියන්න ඕනේ මොකද චමුදි? මෙතන වෙනස වෙන එක දැන් මෙතන වෙනස මොකද්ද වෙන්නේ? මෙතන වෙනස වෙන්නේ මොකක්ද චමුදි? මෙතන සිද්ධ වෙන අවස්ථා විපර්යාසය වායු මොකද වෙන්නේ? ද්‍රව වායු බවට පත් වෙනවා. ද්‍රව වායු. ඔව් හරි චමුදි. තනුලි සර් ඔව් මොකෝ උනේ? Zoom එකේ එකපාරට log වෙන්න බැරි වුණා සර්. ඔව් මේ හොඳම ටිකක් කිව්වේ. දැන් මම ආයෙ ටුක්ටක් එක කියන්න මේක ඕනමයි. දැන් මෙන්න මෙතන මොකද්ද වෙන්නේ? මේ වෙලාව තුල මොකද වෙන්නේ? අදහසක් තියෙනවද? මෙතනදි වෙන එක. දැන් අපි අයිස් කැට දාගෙන රත් කරගෙන යනවනේ. මේ හරියදී මොකද්ද වෙනව ඇත්තේ? මං චනුලගෙන් අහන්නේ. දන්නේ නැහැ සර්. දැන් අයිස් කැට දාගෙන රත් කරනනේ පුතේ. දැන් ඝනයක්නේ තියෙන්නේ. ඝනයේ උෂ්ණත්වය ටික ටික වැඩි වෙනවා. හරිද? එතකොට දැන් ඊට පස්සේ මෙතන පුතේ වෙන්නේ මොකක්ද? අර ඝනය ද්‍රවයක් බවට පත් වෙනවා. අපි ඝනය ද්‍රවයක් බවට පත් වෙනකොට මොකද්ද කිව්වේ? ද්‍රවාංකය විලයනය විලයනය නේ ඝනය ද්‍රවයක් බවට පත් වෙනකොට කිව්වේ විලයනය. එතකොට දැන් මෙන්න මෙතන තවත් විශේෂත්වයක් තියෙනවා. අර මම ඔයා ඒක හදන්න නැතුව හරියට මෙතන උෂ්ණත්වමානයේ පාඨාංකයක් වැඩි වීමක් පෙන්වන්නේ නැහැ නේද? මේ තියෙන බිඳුවේදී තමයි දිගටම යන්නේ. දැන් මෙතන සපයන තාපයට මොනව වෙනවද දන්නේ නැහැ. හරිද? ඇයි? උෂ්ණත්වමානයේ පාඨාංකයේ ඉහළ යාමක් පෙන්වන්නේ නැහැ පුතේ. තේරුණාද? ඒ නිසා අපි කියනවා මේ තාපයට මොකක් වෙනවා කියලාද? උෂ්ණත්වමානයේ පාඨාංකයක් පෙන්වන්න නැතිද හොයාගන්න බැරි හින්දා අපි කියනවා ඒකට গুপ্ত තාපයක් කියලා. තේරුණාද? গুপ্ত තාපයක්. එතකොට මෙන්න මෙතන වෙන්නේ ඝනයක් ද්‍රවයක් බවට පත් වෙනකොට ඒ උෂ්ණත්වමානයේ පාඨාංකයක් වෙනසක් පෙන්වන්නේ නැතුව ලබා ගන්න තාපයට අපි කියනවා පුතේ විලයනයේ গুপ্ত තාපය කියලා. පැහැදිලිද? විලයනයේ গুপ্ত තාපය. තේරුණානේ? මෙන්න මේක දැන් ඔයා අහන් ඉඳ නැතුවදී අනිත් අර දැන් කියලා දුන්නා මම
මෙතන දැන් අපි මොකද කරන්නේ මේ අයිසෝල් රත් කරගෙන යනවා රත් කරන් ගිහිල්ලා මෙන්න මේ උෂ්ණත්වමානයේ බිඳුව තියෙනවා දිගටම කොච්චර වෙනකම් තියෙනවද මේ අයිස් ටික සම්පූර්ණයෙන්ම දිය වෙනකම් බිඳුවේ තියෙනවා සම්පූර්ණයෙන් දිය වුණාට පස්සේ තමයි පුතේ මෙතන එහාට යන්නේ තේරුණාද එතකොට මේ බිඳුවේ ගොඩක් වෙලා තියෙනකොට ඒ සපේන තාප ප්‍රමාණය මොන වුණාද කියලා දන්නේ නේ හරිද ඒ හින්දා අපි කියන මේ වෙලාවේ සපේපු තාපයට ගුප්ත තාපය කියලා තේරුණාද එහෙනම් මේදි වෙන්නේ ඝනයක් ද්‍රවයක් බවට පත් වීම අපි ඒකට කියනවා විලයනය කියලා අන්න ඒ නිසා කියනවා මේක විලයනයේ ගුප්ත තාපය කියලා මේ ටික නිකන් මඤ්ඤම් වගේ හොඳට තේරුම් ගන්න හොඳේ අදහසක් ගන්න හරිද දැන් මෙහෙම කිව්වට මම හිතනවා ඔයගොල්ලෝ ගොඩක් තේරුම් ගන්න එක අඩු වෙයිද කියලා ඒ වුණාට හරි විදිහට තේරුම් ගන්න පුතේ මේක අමාරු වෙන්නේ නැහැ හරිද ඊළඟ දැන් අපි තවදුරටත් රත් කරගෙන යනවා මොන දැන් මෙතන රත් කරගත්තාම ජලය මොකද වෙන්නේ 100ට ආපු ගමන් 100ට ආපු ගමන් ජලයට මොකද වෙන්නේ කරුණේ වාෂ්ප වෙන්න පටන් ගන්නවා එතකොට වාෂ්ප වෙනකොට පුතේ එතනින් එහාට කොච්චර උෂ්ණත්වය සැපෙවුවත් නැත්නම් උෂ්ණත්වය තාපය සැපෙවුවත් මේකේ උෂ්ණත්වමානයේ පාඨාංග ඉහළ යන්නේ නැහැ තේරුණාද උෂ්ණත්වමානයේ පාඨාංග ඉහළ යන්නේ නැහැ මේ ජලය ටික සම්පූර්ණ ඉවත් වෙනකම් මොකද වෙන්නේ මෙතන වෙනවා පුතේ මොකද්ද වාෂ්ප වෙනවා එතකොට මෙතන අපි උෂ්ණත්වමානයේ පාඨාංගේ පෙන්වන්නේ නැහැ නේද සපේන තාපයෙන් මොනව වෙනවද දන්නේ නැහැ අපි කියනතර මෙතන වාෂ්පීකරණේ ගුප්ත තාපයක වාෂ්පීකරණේ ගුප්ත තාපය ඇයි වෙන්නේ මොනවද කියලා දන්නේ නැති නිසා පැහැදිලිද දැන් අර ගුප්ත තාපය කියලා කියන්නේ මොකද්ද අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙනකොට පුතේ උෂ්ණත්වමානයේ පාඨාංකරත උෂ්ණත්වයේ වෙනසක් නොමැතිව ලබා ගන්න තාපයට තමයි අපි කියන්නේ ගුප්ත තාපය කියලා තේරුණාද අද අවස්ථා විපර්යාසයක් සිදු වෙනකොට උෂ්ණත්ව වෙනසක් නොමැතිව උරා ගන්න තාපයට අපි කියනවා මොකද්ද ගුප්ත තාපය ඒක ඝනයක් ද්‍රවයක් බවට පත් වෙන එක අපි කියනවා විලයනයේ ගුප්ත තාපය කියලා ද්‍රවයක් වායුවක් බවට පත් වෙනවා අපි ඒකට කියනවා මොකද්ද වාෂ්පීකරණයේ ගුප්ත තාපය කියලා හරිද ඇත්තටම මේක උරා ගන්න මෙන්න මේ හේතුවට ඝනේ සහ ද්‍රවයේ වායු ගත්තාම අංශු සැකස්ම වෙනස් අන්නේ අංශු සැකස්ම හදා ගන්න තමයි මේ තාපය ටික ගන්නවා කියලා කියන්නේ තේරුණාද පැහැදිලිද ඔක පස්සට තේරුම් ගන්න දාන්න එපා දැම්ම තේරුම් ගන්න මේක ටිකක් ඇලර්ජික් කොටසක් ඔළුවට යන්නෙම නැහැ හරිද ඒකම එච්චරම කියන්නේ හරිද පැහැදිලිද ඔව් සර් ඔව් ඒ කියන්නේ පුතේ ගුප්ත තාපේ කියලා කියන්නේ මම ආයෙ කියනවා උනේ මොනවද කියලා හිතා ගන්න බැරි තාපේ කියලා හිතා ගන්නකො එහෙම හරිද එතකොට මේකෙදි විශේෂ අවස්ථා දෙකක් තියෙනවා හරිද එකක් තමයි මේ ඝනයක් ද්‍රවයක් බවට පත් වෙන එක මෙතනදී ද්‍රවයක් වායුවක් බවට පත් වෙන එක මේ වෙලාවේදී මෙන්න මේ අවස්ථාවේදී මොකද වෙන්නේ සපයන තාපයට වෙන්නේ මොනවද කියලා දන්නේ නැහැ ඒකට හේතුව තමයි දැන් තාපය සැපුවොත් උෂ්ණත්වය ඉහළ යන්න ඕනනේ නමුත් මේ අවස්ථාවේදී උෂ්ණත්වය ඉහළ යන්නේ නැහැ සෙල්සියස් අංශය බිඳුවම තමයි නමුත් තාපය ලබා ගන්න අන්නේ ලබා ගන්න තාපයට අපි කියනවා ගුප්ත තාපය. හැබැයි මේකෙදි මොකද්ද වෙන්නේ? ඝනයක් ද්‍රවයක් බවට පත් වෙනවා. මෙතෙන්දි වෙන්නේ ද්‍රවයක් වායුවක් බවට පත් වෙනවා. ඒ හින්දා අපි මෙතෙන්දි කියනවා පුතේ මොනවද? විලයනයේ ගුප්ත තාපය. තේරුණාද? ඇයි විලයනයේ ගුප්ත තාපය කියලා කියන්නේ? මේක ඝනයක් ද්‍රවයක් බවට පත් වෙනකොට මේ සපයපු තාපයට මොනවද වෙන්නේ කියලා දන්නේ නැති නිසා පැහැදිලිද මෙතන කියන්නේ අපි වාෂ්පීකරණයේ ගුප්ත තාපය තේරුණාද වාෂ්පීකරණයේ ගුප්ත තාපය එතනදි වෙන්නේ මොකද්ද ද්‍රවයක් වායුවක් බවට පත් වෙන උෂ්ණත්වය ඉහළ යාමකින් තොරව තේරුණාද මෙන්න මේක චුට්ටක් බලමු මෙහෙම වෙනවද කියන එක ඇත්තටම
change in temperature. The change of state and specific latent heat. Change of state and specific latent heat. Specific latent heat is the amount of energy required to change the state of a unit mass of a substance without change in temperature. The word latent means dormant or concealed. Let's perform an activity to find out why the heat energy required to bring about a change of state is called latent heat. Take some ice cubes in a beaker. Suspend a thermometer into the ice cubes and note its temperature. The temperature is 0 degrees centigrade. Heat the ice cubes. Record the temperature after every minute. Keep stirring the ice-water mixture constantly so that the temperature is uniform throughout. We observe that the thermometer reading remains constant at 0 degrees centigrade, though heat is being constantly supplied. The temperature remains constant till the ice completely melts to water at 0 degrees centigrade. Continue heating water which is at 0 degrees centigrade. We observe that the temperature is increasing. Record the rise in temperature till the water starts boiling. Continue heating. The boiling water gets converted to steam. Observe that the thermometer reading remains constant at 100 degrees centigrade, which is the boiling point of water. That is, there is no change in temperature. This shows that the temperature remains constant whenever there is a change of state. What happens to the energy supplied? The energy supplied is used to break the intermolecular force of attraction existing between the molecules, and therefore the thermometer does not register a rise in temperature whenever there is a change of state. Since the energy supplied is not recorded in the thermometer, the heat supplied is called latent heat. Graph shown here represents the changes taking place when ice at 0 degrees centigrade is heated. මේක ඇත්තටම මෙන්න මෙහෙම එකක් පෙන්න බලන්න. මේ දිනේ Okay, for this වාෂ්පීකරණයේ video, we ගුප්තතාවය are going to demonstrate what happens to the temperature of liquid water when we bring it to its boiling point. So I have a hot plate which is red hot, ready to go, and I'm going to put on a beaker of water that has a thermometer in it. It's above room temperature to move this demonstration along a little bit. දැන් නටන්න පටන් ගත්ත පුතේ. තාම හරියටම නැතුව නැහැ, දුරු ගාන නැතුව නැහැ. Okay, now we've reached the boiling point of water. Due to our imperfect thermometer, and maybe due to some things dissolved in the water, our boiling point is above 100 degrees, but let's see what happens to the temperature as this continues and as we add more heat to the water. And let this demonstration run.
ඊට වඩා උෂ්ණත්වය ඉහළ යන දවස් ජලය ටික සම්පූර්ණයෙන් වාෂ්ප වෙනකන් ඔක වෙන්නේ නැහැ. අන්න. පැහැදිලි නේද? ඔය යාට තියෙන වැඩක් නෑ බලන්න. හරිද? දැන් පුතේ අදහසක් තියෙනව නේද පුතේ? গুপ্ত තාපය කියන එක গুপ্ත තාපය කියලා කියන්නේ පුතේ අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙනකොට උෂ්ණත්වය වැඩිවීමකින් එහෙම නැත්නම් උෂ්ණත්වය වෙනස් වීමකින් තොරව අද ලබා ගන්න තාපයට අපි කියනවා গুপ্ত තාපය කියලා. ඒක අවස්ථා දෙකකින් තියෙනවා. එකක් තමයි විලයනයේ গুপ্ত තාපය, අනිත් එක වාෂ්පීකරණයේ গুপ্ত තාපය. තේරුණාද? එතකොට දැන් ඕකෙදි පුතේ අපි තව එකක් කතා කරනවා විශිෂ්ට গুপ্ত තාපය කියලා එකක්. විශිෂ්ටයි කියලා. දැන් විශිෂ්ටයි කියලා කලින් එකේදී ගත්තේ කොහොමද? තාපධාරිතාවයේදී වුණා විශිෂ්ට තාපධාරිතාවය. මතකද මේක? මෙන්න තාපධාරිතාවයේ සමීකරණය. Q සමානයි CT ට. ඊළඟ තියෙනවා Q සමානයි mc ට. නේ? තාපධාරිතාවය විශිෂ්ට තාපධාරිතාවය වෙනස් වෙලා තියෙන්නේ මොකක්ද? මතකද? මොකද වැඩියෙන් ආපු එක? ස්කන්ධය. ඔව් ස්කන්ධය පුතේ. එතකොට මේකෙත් පුතේ අපි ස්කන්ධය සැලකුවොත් නැත්නම් කිලෝග්‍රෑම් එකක් කියලා සැලකුවොත් අපි ඒකට කියනවා විශිෂ්ට গুপ্ত තාපය කියලා. දැන් අපි හිතමු අපි ගන්න මෙතෙන්ට ජලය අයිස් කිලෝග්‍රෑම් 1යි. දැන් මේ අයිස් කිලෝග්‍රෑම් එකක් අරගෙන අපි රත් කරගෙන යනවා. දැන් අන්න ඒ වෙලාවේදී මේ උෂ්ණත්ව වෙනස් වීමක් නැතුව ලබා ගන්න තාපයට කියනවා අපි අයිස් වල මොකද්ද? විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය කියලා. විශිෂ්ටයි කියන්නේ කිලෝග්‍රෑම් එකකට සැලකුවොත්. තේරුණාද? විලයනය කියන්නේ ඔයගොල්ලෝ දන්නවා. গুপ্ত තාපය කියන එකක් දන්නවා. විලයනයේ විශිෂ්ට গুপ্ත තාපය. හරිද? කිලෝග්‍රෑම් එකක් සැලකුවොත්. හරිද? මෙන්න මේ උෂ්ණත්ව වෙනස් වීමකින් තොරව ලබා ගන්න තාප ප්‍රමාණයට අපි කියන්නේ කිලෝග්‍රෑම් එකක් රත් කරා නම් අයිස් මොකද්ද? විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය. පැහැදිලිද? එතකොට මෙතන ගත්තොත් කියන්න වෙන්නේ මොකද්ද? මොකද්ද ගජිතු කියන්න වෙන්නේ? මෙතන නම් කිලෝග්‍රෑම් එකක් ගත්තොත් ගජිතු ලියල වෙනකන් හර්ෂ කියන්න බලන්න. හර්ෂා වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය. ඔව් වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය. අපි ජලය කිලෝග්‍රෑම් එකක් ගත්තොත් අපි එතනට කියන්න වෙන පුතේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය කියන. ඒක පැහැදිලිනේ අදහසක් තියෙනවනේ. හරිද? එතකොට ඔය ටික තමයි අපිට ගොඩාක් දැනගන්න. දැන් ඕකේ අයිස් වලට සහ ඒවට හොයලා ගාන කියලා තියෙනවා පුතේ. එතකොට මේ දේවල් ටික හොඳටම තේරුම් ගන්න ඕනේ. මේ গুপ্তතාවය මේ මෙච්චර කියන්නේ ඔයගලට ඔළුවට යන එකක් නැහැ කියලා හිතලා. හරිද? ඔක ටිකක් ඔළුවට දා ගන්න ටිකක් හරි අමාරුයි. හරිද? මේ සෑහෙන වතාවක් කියන්නේ ඒක. හොඳ. ලියා ගන්න පුතේ ඊළඟ මාතෘකාවක් গুপ্তතාවය කියලා. গুপ্তතාවය.
එහෙනම් මෙහෙම එකක් පොඩ්ඩක් ඇඳගන්න මේක එච්චරම එහෙම ලොකු මේකක් නෑ. නමුත් මේක තෙපාව පුතේ. මේ අයිස් මේක බීකරය මේවා සාමාන්‍ය දේවල් තමයි මම ඔයාලට කිව්වා ආධාරකය මේක උෂ්ණත්වමානය මේක බාන්සර් 1000ක දන්නවනේ එතකොට ඕකෙදී අපි ගම්බුතේ මෙහෙම උෂ්ණත්වය සෙල්සියස් මෙතන කාලය අපි ගමු මිනිත්තු වලින් මිනිත්තු කියන එක අපි බිඳුවෙන්ම ගමු මේක පටන් ගත්ත කියලා මෙහෙම යනවා අපි මිනිත්තු 2යි කියලා ගමු මිනිත්තු 2ක් අත් කරාම අයිස් විදියටම තියෙනවා ඊට පස්සේ ටික ටික වැඩි වෙනවා ඊට පස්සේ ඔන්න ඔහොම තියෙනවා මෙතන 100යි සෙල්සියස් තුනයි හතරයි මේක නම් වැරදි හොලේ කාලය නම් මට අදහසක් නැහැ පහයි හයයි මේක ඇඳලා පුතේ පැත්තකින් හරි යටින් හරි මේකත් අඳගන්න අනේ මේක විතරක් අඳින්නකෝ මම ඊට පස්සේ සතුටුම් මේක දෙන්න මේක අඳින්න එපා දැම්ම ප්‍රස්තාරය අඳින්න එපා හරි මේක අඳගත්තනේ පුතේ ඉවරද අඳුමක ඉවරයි දනිදු හරි සර් ඉවරයි ඔය දනිදු ඉක්මනට එන්න ඕන ඔතේ කාටුන ගමන් ආයි වෙලා ගන්න එපා තවමත් ගහලා දෙකක් බීලා එහෙම එන්න එපා ශනිකවම එන්න ලියන්න පුතේ මෙහෙම රූපේ දැක්වෙන ආකාරයට උපකරණ සකසා රත් කළ විට අයිස් දියවි ජලය බවට පත්වන අතර අයිස් දියවි ජලය බවට පත්වන අතර ජලයද වාෂ්ප වේ ඊළඟ රූලෙන්
උෂ්ණත්මානයේ පාඨාංකය හා උෂ්ණත්මානයේ පාඨාංකය හා කාලය අතර ප්‍රස්ථාරයක් ඇඳි විට උෂ්ණත්වය හා කාලය අතර ප්‍රස්ථාරයක් ඇඳි විට එය පහත ආකාර වේ. එය පහත ආකාර වේ. දැන් අඳ ගන්න මොකද මෙතන බිඳුවේ ඉඳලා පටන්ගෙන මෙහෙම ගිහිල්ලා මෙහෙම 100 දී මේ පැත්තට යනවා. ඒක හරි. ලියන්න පුතේ ඊට පස්සේ මේ අණුව සෙල්සියස් අංශක බිඳුවේදී හා සෙල්සියස් අංශක බිඳුවේදී හා සෙල්සියස් අංශක 100දී सेल्सियस अंशक बिंदुवेदी हा सेल्सियस अंशक 100දී තාපය සැපයුවද යම් කාලයක් යනතුරු උෂ්ණත්වමානයේ පාඨාංකය යම් කාලයක් යනතුරු උෂ්ණත්වමානයේ පාඨාංකය වෙනස් වී නැත එබැවින් ඒකටම ලියන්න කමක් නැහැ. එබැවින් එම අවස්ථාවල සපයන ලද තාපය ගුප්ත තාපය ලෙස හඳුන්වනවා. ගුප්ත තාපය ලෙස හඳුන්වනවා. ඊළඟ රූලෙන්
ඊළඟ උඩ ලියන්න ඒ අණුව අවස්ථා විපර්යාසයක් සිදුවන විට ඒ අණුව අවස්ථා විපර්යාසයක් සිදුවන විට උෂ්ණත්වය ඒ අණුව අවස්ථා විපර්යාසයක් සිදුවන විට උෂ්ණත්වය වෙනස් වීමකින් තොරව ලබා ගන්නා තාප ප්‍රමාණය එතන තාපය කියලා දාන්න ලබා ගන්නා තාපය गुप्त तापය ලෙස හඳුන්වයි. गुप्त तापය අවස්ථා විපර්යාසයක් සිදුවන විට උෂ්ණත්ව වෙනස් වීමකින් තොරව ලබා ගන්නා තාපය गुप्त तापය ලෙස හඳුන්වයි. හරි නේද? ඊළඟ රෝමෙන් ලියන්න පුතේ गुप्त तापය ආකාර දෙකකි එක ලියන්න පුතේ විලයනයේ गुप्त तापය දෙවැනි එක ලියන්න තෝ ඔකේ අර්ථෙම ලියමුනේ මේක ලියන්න පුතේ මෙහෙම මේකේ අර්ථය ලියන්න ඝනයක් ද්‍රවයක් බවට පත්වීමේදී උෂ්ණත්ව වෙනස් වීමකින් තොරව උරා ගන්නා තාපය ප්‍රමාණය නැත්නම් උරා ගන්නා තාපය උෂ්ණත්ව වෙනස් වීමකින් තොරව උරා ගන්නා තාපය විලයනයේ गुप्त तापය ලෙස හැඳින්වේ.